අන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධහති තථාගතස්ස බෝධිති සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ භාර්යාව, දූ දරුවන්, ලේලිවරුන්, බෑනෑවරුන්, මුණුබුරු, මිනිබිරියන් ඇතුළු පවුලේ පින්වත් හැම දෙනා තමයි කල්යාණ මිත්‍ර සමාගමක් බවට පත් වෙලා අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා අපි ආශිංසන ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි, මාතෘකා කරගන්නට දිච්ච දේශනාව සූත්‍රාන්ත පිටකයේ සඳහන් වන මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන මහා සකුළුදාය සූත්‍රය. සමහර විට පින්නතුල අහලා තියෙන්නත් පුළුවන්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්න කාලේ තමයි මේ දේශනාව කළා තියෙන්නේ. තථාගතයන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩිහාම ඉතින් දානවලට වේලාව තිබිච්ච නිසා මග තිබුණ පරිබ්‍රාජක අසපුවක්, තීර්ථකාරාමයක්. බුදුරජාණන් වහන්සේ මේ තීර්ථකාරාමයට ටිකක් ගොඩ වුණා. වැඩම කළා. ඉතින් ඒ වෙලාවේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට මේ තීර්ථකාරාමයේ හිටපු ප්‍රධාන පිරිවැජියා මහා සකුළුදායි පරිබ්‍රාජකයාත් එයාගේ ශිෂ්‍යයොත් එකතු වෙලා ලොකු කතාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඈතම වඩිනව දැකලා මේ පිරිවැජියා කියන අන්න ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වඩිනවා. ලොකු ගෞරවයක් බුදුරජාණන් වහන්සේට තිබුණා මොනවා වුණත්. ඉතින් මේ පිරිවැජියා කියනවා ඔය ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වැඩි කතා කරනවට කැමති නෑ. ඒ නිසා කවුරුත් නිශ්ශබ්ද වෙන්න කිව්වා. මේගොල්ලෝ ඒ වෙලාවේ කතා කර කර හිටියේ දෙතිස් කතා. ඉතින් වැඩකට නැති කතාවන් තමයි මේගොල්ලෝ කතා කර කර හිටියේ. ඉතින් හැමෝම නිශ්ශබ්ද වුණා. බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයට වැඩියාම ඉන්න උන්වහන්සේට ආසනයක් ලැබුණා. තථාගතයන් වහන්සේ ඒකේ වැඩ හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ අසවදාලා මගේ පැමිණීම ඕගොල්ලෝගේ කතාවට බාධාවක් වුණාද දන්නේ නැහැ කියලා. නෑ ඒක කිසි ප්‍රශ්නයක් නෑ.
ඉතින් මොනවද ඔයගොල්ලෝ මේ වෙලාවේ කතා කර කර හිටියේ? ඒ වෙලාවේ මේ පිරිවැජයට කියන්න බෑනේ අපි දැන් මේ දෙතිස් කතාවෙන් යුක්තව හිටියයි කියලා. එයා කියනවා අපි මේ කතා කරේ ලෝකේ හැමදාම තියෙන දේවල්. ඒක ඇත්තට වැදගත් නෑ. කියලා මෙයා කතාව වෙන පැත්තකට පෙරළුවා. අපි වුණත් එහෙම නේද? අපෙන් මොනවා හරි අහනවා නම් අපි ඒකට උත්තර දෙන්න කැමති නැත්නම් අපි හිමියට කතාව වෙන පැත්තකට දානවනේ. අන්න ඒ වගේ වැඩක් තමයි මෙයා කරේ. අපි මේ කතා කරේ ලෝකේ හැමදාම තියෙන දේවල්. නමුත් ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ මම මේ කල්පනා කරන්නේ මේ රජගහනුවර ඉන්න මිනිස්සු හරි වාසනාවන්තයි කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ මොකද? නෑ මේ රජගහනුවර මේ වස් කාලේ සත්සාස්ත්‍රුන් වහන්සේලාම ඉන්නවා. පූර්ණ කාශ්‍යප, මක්කලි ගෝසාල, පකුද කච්චායන, අජිත කේසකම්බලි, සංජය බෙල්ලට්ටි පුත්ත, නිගණ්ඨනාත පුත්ත කියන මේ සියලුම ශාස්ත්‍රුන් වහන්සේලා මේ වස් කාලේ ඉන්නේ රජගහනුවර. ඔබ වහන්සේත් ප්‍රසිද්ධ ශාස්ත්‍රවරයෙක්, ඔබ වහන්සේත් රජගහනුවර වැඩ ඉන්නේ. ඒ අනුව කල්පනා කරලා බලනකොට රජගහනුවර ඉන්න මිනිස්සු හරි හොඳයි, හරි වාසනාවන්තයි කිව්වා. ඉතින් මේ කතාව වෙන පැත්තකට දැම්මා. ඉතින් පින්නතුල දන්නවා මේ පූර්ණ කාශ්‍යප එහෙම පිළිබඳව දන්නවනේ. මම එක ශාස්ත්‍රවරයෙක් ගැන පුංචි සඳහනක් කරන්නම්. නැත්තම් අපේ බොහෝ දෙනාට සත්‍ශාස්ත්‍රවරු කියලා ලොකුවට ඉහළින් හිතනවා. හැබැයි දැන් ওই පූර්ණ කාශ්‍යප කියන පළවෙනි ශාස්ත්‍රවරයා, එයාගේ නම කාශ්‍යප. ඉතින් දාස කුලේ ඉපදුනේ. ඒ කාලේ දාස කුලේ ඉපදුනොත් දාසකම්ම තමයි කරන්න ඕනේ. වෙන දේවල් කරන්න බෑ. ඉතින් මේ පූර්ණ කාශ්‍යප කියලා නම දැම්මේ මේ පිරිමි ළමයි 99 දෙනෙක් ඉපදිලා තිබ්බ මේ පරම්පරාවේ 100 වෙනියට ඉපදුනේ මෙයා. ඒ නිසා නම දැම්ම කාශ්‍යප කියලා 100 සම්පූර්ණ පූර්ණ කාශ්‍යප කියලා ඉතින් නම දැම්මා. මේ ළමයා ටිකක් වැඩ කරන්න පුළුවන් කාලේ එනකොට දෙමව්පියෝ මොකද කරේ? සිටු ගෙදරට කියලා බාර දුන්න දාසකම් කරන්න. මේ ළමයා ටික දවසක් මේක කරලා එයාට ඒක කරගන්න අපහසු. මෙයා ඒ ගෙදරින් පැන්නා. ගෙදරින් පැනලා බයට කැලේට ගියා. ටික දවසක් යනකොට ඇඳුම් නැතු වුණා. නිලුවත්‍රව ජීවත් වෙන්න පටන් ගත්තා. කැලේ තියෙන දෙයක් කාලා. ඉතින් මිනිස්සු බැලුවා මේ ඇඳුම් අදින්න නැතුව කෙනෙක් ඉන්නවා. මෙයා රහතන් වහන්සේ නමක් තමයි කියලා. එයාට දාන මාන දෙන්න පටන් ගත්තා. මෙයාත් හිතුවා ජීවත් වෙන්න හොඳම දෙයක් තමයි මේක කියලා. තමන්ගේ හිතට හිතෙන එන දේ කියන්න පටන් ගත්තා. ඔන්න පළවෙනි ශාස්ත්‍රවරයා. එහෙමනම් පින්නතුනේ දැන් මේ විදිහට කතාව ගියා. ඉතින් දැන් මේ සකුළුදායි පරිබ්‍රාජකයා කියනවා හැබැයි ඔය ශාස්ත්‍රුන් වහන්සේලාගේම ශ්‍රාවකයෝ ගැන මම දන්නවා. පූර්ණ කාශ්‍යප බණ කියනකොට එයාගේ ගෝලයෝ ශබ්ද කරනවා. හරියට නිශ්ශබ්දව බණ අහන්නේ නැහැ. නුන් අරිනවා, කිසි ගරුත්වයක් නැහැ. අජිත කේසකම්බලීටත් එහෙමයි. එයාගේ ගෝලයෝ හරියට කෑකොස්සන් ගහනවා. ශාස්ත්‍රවරයාට වැඩි ගෞරවයක් නැහැ. ඉතින් අනිත් ශාස්ත්‍රවරුන්ටත් එහෙමයි. කිසි ගරුත්වයක් නැතුව ශාස්ත්‍රවරයා අනුශාසනාවක් කරන වෙලාවට පුදුම අමාරුයි මෙය නිශ්ශබ්ද කරගන්න. නමුත් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශිෂ්‍යයෝ නම් එහෙම නැහැ. මම දැකලා තියෙන ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශිෂ්‍යයෝ වහන්සේ බණ කියනකොට පුදුම ගෞරවයකින් බණ අහන්නේ. කවුරුවත් දහස් ගාණක් හිටියත් ලක්ෂ ගාණක් හිටියත් ඒ ශ්‍රාවකයෝ උගුරවත් පාදන්නේ අන් කෙනෙකුට බාධාවක් වෙන විදිහට. දැන් බුදුරජාණන් වහන්සේ අහගෙන ඉන්නවා. ඉතින් සකුළුදායි කියනවා
හැබැයි එහෙම ගරු කරන්න හේතුවත් මම දන්නවා කිව්වා. බුදුරජාණන් වහන්සේ අසවදාල මොකද්ද හේතුව? මෙයා කියන එක හේතුවක් නෙවෙයි හේතු පහක් තියෙනවා. කරුණු පහක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මොනවද ඒ කරුණු පහ? මෙයා කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ චුට්ටක් වළඳන කෙනෙක්. චුට්ටක් වළඳන නිසා තමයි ශිෂ්‍යයෝ ඒ තරම් සලකන්නේ. ඊළඟට ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ පාංශකූල සිවුරු දරන්නේ. පාංශකූල සිවුරු දරන නිසා තමයි ශිෂ්‍යෝ මෙච්චර සලකන්නේ. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ පිණ්ඩපාතෙන් යැපෙන්නේ. පිණ්ඩපාතෙන් යැපෙන නිසා තමයි ශිෂ්‍යෝ මෙච්චර සලකන්නේ. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ රුක්ෂ මූලයෙන් ඉන්නේ, ගස් මුල ඉන්නේ. ගස් මුල ඉන්න නිසා තමයි මේ තරම් සලකන්නේ. ඒ වගේම ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ විවේකයට හරි කැමති. විවේකයට කැමති නිසා තමයි ශිෂ්‍යෝ මෙච්චර සලකන්නේ. දැන් කරුණු පහක් කිව්වා. චුට්ටක් වළඳන නිසා, පාංශකූල සිවුරු දරන නිසා, පිණ්ඩපාතෙන් යැපෙන නිසා, රුක්ෂ මූලයේ ඉන්න නිසා, ඒ වගේම විවේකයට කැමති නිසා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ ශිෂ්‍යයෝ මට සලකන කාරණා පහක් තියෙනවා. හැබැයි මේ කාරණා පහ නෙවෙයි කිව්වා. දැන් අපි නම් පින්නතුනි සාමාන්‍යයෙන් අපි අකමැති නම් කෙලින්ම ප්‍රතික්ෂේප කරලා දානවා. බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයි කරුණ සහිතවයි ප්‍රතික්ෂේප කරන්නේ. උන්වහන්සේ මේ සකලදායට මතක් කරනවා දැන් ඔන්නේ ඔබතුමා කිව්වා මං චුට්ටක් වළඳන නිසායි මගේ ශිෂ්‍යයෝ මට සලකන්නේ කියලා. සමහර දාට මම මේ පාත්‍රයෙන් දාන එකක් වළඳනවා. කවුද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ. මම මේ පාත්‍රයෙන් සම්පූර්ණ එකක් දානේ වන්දනවා. හැබැයි මම මෙහෙම වැළඳුවාට මගේ ශිෂ්‍යයෝ ඉන්නවා වනාන්තරේ බෙලිගෙඩියකින් යැපෙන අය, කරකොල ටිකකින් යැපෙන අය, සමහරු ඇල්ලතුර ටිකකින් යැපෙන අයත් ඉන්නවා. හැබැයි මම මෙහෙම ගොඩක් වළඳනවා ඒත් දන්නවා. ඉතින් ඔයා කියන විදිහට මං චුට්ටක් වළඳන නිසා මගේ ශිෂ්‍යයෝ මට පහදිනවා නම් මං ගොඩක් වළඳපු දාට මේ පැහැදීම නැති වෙලා යන්න ඕනේ. එහෙමනේ සාමාන්‍ය නේද? දැන් බලන්න පින්නතුනේ අපේ බොහෝ දෙනෙකුට අපේ ලංකාවේ වුණත් ඔය පැහැදීම තියෙනවානේ. දැන් ස්වාමීන් වහන්සේ නමක් පාවහන් සෙරප්පු පාවිච්චි කරන්නේ නැහැ කියලා හිතමු. ඉතින් මිනිස්සු පහදිනවා. අනේ මේ හාමුදුරුවෝ කොච්චර හොඳයිද සෙරප්පු දෙකක්වත් දාන්නේ නැහැ කියලා. ඉතින් උන්වහන්සේගේ කකුලේ තුවාලයක් හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා සෙරප්පු දෙකක් දාගෙන පාරේ වඩිනවා කියලා හිතන්නකෝ. ඔන්න අපහදිනවා. අන්න අරයත් ඉවරයි. අර බලන්න පැහැදුනේ සෙරප්පු නොදානවට. ඉතින් සෙරප්පු දාන්න ගත්තට පස්සේ මේ පැහැදීම නැති වෙලා යනවා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ ඔබ කියන විදිහට මං චුට්ටක් වළඳන නිසා මගේ ශ්‍රාවකයෝ මට පැහැදිලා ඉන්නවා නම් මං ගොඩක් වළඳපු දාට මේ පැහැදීම නැති වෙලා යනවා. හැබැයි එහෙම දෙයක් නම් වෙලා නැහැ කිව්වා. ඊළඟට දෙවෙනි කාරණේ මොකද්ද මෙයා කිව්වේ? පාංශකූල සිවුරු දරන නිසා. පින්නතුනි අපි පාංශකූලය කියන්නේ මොකක්ද කියලා ඉස්සර දැනගන්නට ඕන. පාංශකූලය කියලා කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මංගල උත්සව තිබුණ හැබැයි අවමංගල උත්සව තිබුණේ නැහැ. අද සාමාන්‍ය මංගල උත්සව වලට වඩා අවමංගල උත්සව හරි ඉහළයි. දැන් මේ වසංගත රෝගී තත්ත්වයේ තියෙන කාලේ නම් ඒක ටිකක් සකස් වෙලා තියෙනවා. ඒ විදිහට හැමදාම හොඳයි මේ රෝගී තත්ත්වය.
පහව ගියාට පස්සේ වුණත් බොහොම සරලව මේ වැඩේ කරනවා නම් හරි හොඳයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ කාලේ කෙනෙක් මරුණාම රෙදි කෑල්ල කොතල කැලේට ගිහින් දහනවා. ඉතින් අද එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. බොහොම සරලව ආදාහනාගාරයක ඒ කටයුත්ත කරන්න පුළුවන්. ඉතින් දැන් කොහොම කැලේට ගිහින් දැම්මහම භික්ෂුන් වහන්සේලා උතනින් පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට ඉතින් අලුතෙන් ගෙන ආපු මිනිහක ගඳක් එනවා. වටපිට බලනකොට ඔන්න සොහොනේ තියෙනවා නැත්තම් කැලේ තියෙනවා මේ විදිහ මූර්ත ශරීරයක්. භික්ෂුන් වහන්සේ ගිහිල්ලා අර අපවිත්‍ර දෑ ගෑවිලා තින රෙද්ද අරගෙන එතන තියෙන ඇලකින් හරි ගඟකින් හරි මේක හොදලා පන්සලේ ගිහින් තියෙනවා. මේ වගේ රෙදි කෑලි ගොඩාක් එකතු කරලා මහාන චීවරයට තමයි පාංශකෝල චීවරය කියලා කියන්නේ. ඉතින් අද කාලේ පාංශකෝල දෙනවනේ අපි කවුරු හරි මරුණාම. ඉතින් අද කාලේ නම් අලුත්ම සිවුරක් අලුත්ම රෙද්දක් කඩෙන් ගෙනලා තමයි අපි මේ වැඩේ කරන්නේ. ඒකට කාටවත් දුස් කියන්න බෑ. ඉතින් කාලය ගැවෑමෙන් සිද්ධ වෙන දේවල්. හැබැයි නියම පාංශකෝලය කියලා කියන්නේ මේ වගේ මූර්ත ශරීරයක් ඔතපු රෙදි කෑල්ල. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා පාංශකෝල චීවර සිවුරු මම අඳිනවා. මම පොරවනවා. හැබැයි දැන් භාග්‍යවතුන් වහන්සේ පවාර පුණ්ණා කියන දාසිය මැරිච්ච වෙලාවේ ඒ පුණ්ණාව ඔතලා තිබිච්ච රෙදි කෑල්ල මේ මූර්ත ශරීරයේ භාග්‍යවතුන් වහන්සේ ඒ රෙදි කෑල්ල ගත්තානේ 50 කෝටි ගාණක් හිටපු ඒ පාංශකෝල රෙදි කෑල්ල උන්වහන්සේ පාංශකෝල සිවුරු පොරවනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාරනවා මම මෙහෙම පාංශකෝල සිවුරු පෙරෙව්වට හැමදාම පොරවන්නේ නැහැ. දැන් මම මේ පොරවගෙන ඉන්න සිවුර කොසල් රජ මැදුරෙන් ලැබිච්ච තාම සිව්මැලි වටිනා රෙද්දක්. මම මේ වගේ හොඳ හොඳ සිවුරු පෙරෙව්වට මගේ සමහර ශිෂ්‍යයෝ ඉන්නවා මුළු ජීවිත කාලයේම පාංශකෝල සිවුරු පොරවන අය. දැන් පින්නතුලා දන්නවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උන්වහන්සේගේ අත්වැසියන් 500 නමක් හිටියා මුළු ජීවිත කාලයේම පෙරෙව්වේ ඔය වගේ පාංශකෝල සිවුරු. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ මගේ ශිෂ්‍යයෝ මුළු ජීවිත කාලෙම පොරවන්නේ ඒවා. හැබැයි මම එහෙම නැහැ. හැබැයි ඔබ කියන විදිහට මම පාංශකෝල සිවුරු දරන නිසා මගේ ශිෂ්‍යෝ මට පැහැදිලා හිටියානම් මම මේ අලුත් හොඳ සිවුරු පාවිච්චි කරනකොට මගේ ගෝලයෝ මාව අතහැරලා යන්න ඕනේ. එහෙම දෙයක් වෙලා නැහැ. ඊළඟට පිණ්ඩපාතෙන් යැපෙන නිසා. ඔව් මම පිණ්ඩපාතේ යනවා. හැබැයි ආරාධනාවක් තිබුණොත් මම ලොකු මාලිගාවලට ගිහිල්ලා බංගලාවලට ගිහිල්ලා දානේ වළඳනවා. හැබැයි මම මෙහෙම වුණාට මගේ සමහර ශිෂ්‍යයෝ ඉන්නවා ශ්‍රාවකයෝ ඉන්නවා මුළු ජීවිත කාලයේම පිණ්ඩපාතෙන් යැපෙන අය. අදටත් එහෙම ඉන්නවනේ. සමහර ස්වාමීන් වහන්සේලා මුළු ජීවිත කාලයේම යැපෙන්නේ පිණ්ඩපාතෙන්. කාගෙන්වත් ඒ ගෙනල්ලා පූජා කරන දානේ වළඳන්නේ පිණ්ඩපාතෙන් යැපෙන්නේ. මේ මාන්නයකටවත් වෙන දෙයකටවත් නෙවෙයි. උන්වහන්සේලා ප්‍රතිපත්ති පුරන විදිහ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මම මෙහෙම මාලිගාවලට ගිහිල්ලා දානේ වැළඳුවාට ඉතින් මගේ ගෝලියෝ මෙහෙම කට්ටියකුත් ඉන්නවා. ඔබ කියන විදිහට පිණ්ඩපාතෙන් යැපෙන නිසා මට මගේ ගෝලියෝ සත්කාර කරනවා නම් මම මේ වගේ මාලිගාවලට ගියදාට ඒ පැහැදීම නැති වෙන්න ඕන. එහෙම වෙලා නැහැ. ඊළඟට රුක්ෂ මූලේ ඉන්න නිසා බලන්න කරුණු සහිතවයි ප්‍රතික්ෂේප කරේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මම ගස් මුල ඉඳලා තියෙනවා. ඒ වගේම ගල්ලෙන් ඇතුලේ ඉඳලා තියෙනවා. වැලි කඳු වල ඉඳලා තියෙනවා. ඉතින් මම ඔය නොඑක් එලිමහානේ ඉඳලා තියෙනවා. හැබැයි මෙහෙම වුණාට මම ජේතවනාරාමයේ
වේළුවනාරාමය, පූර්වාරාමය, ඉසිපතනාරාමය, ගෝසිතාරාමය මේ වගේ විශාල ආරාම මම පිළි අරගෙන තියෙනවා. හැබැයි මම මේ වගේ ලොකු ආරාම පිළිගත්තට මගේ සමහර ශිෂ්‍යයෝ ඉන්නවා ඈත වනේ තනියෙන් හොදකලාවේ මහානදම් පුරන අය. ගස් යට මහානදම් පුරන්නේ. හැබැයි මම මෙහෙම කළාට මගේ ගෝලයෝ එහෙම කරන්නේ නැති පිරිසක් ඉන්නවා. හැබැයි මේ පිරිස කවදාවත් මට අපහැදිලා නැහැ කිව්වා. දෙයකත් නිෂ්ප්‍රභා වුණා. දැන් පින්නතුනි සකලදායි මේ පරිබ්‍රාජකයා කට අරගෙන බලා ඉන්න ඇත්ත නේනම් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට මේ ශිෂ්‍යයෝ සලකන්නේ මේවට නෙවෙයි. ඊළඟට දැන් මෙයා කියපු අවසාන කාරණය මොකද්ද? විවේකයට කැමති නිසා. බුදුරජාණන් වහන්සේ වදාළා සැබවින්ම මං විවේකයට කැමති. නමුත් ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත්ුනේම කරුණාවෙන්. අන් අයට පිහිට වෙන්න. ඉතින් නිරතුරුවම බුදුරජාණන් වහන්සේට වැඩ. උන්වහන්සේ මේ ගෙවෙන කාලෙන් එක තප්පරයක්වත් අපතනෝයා උන්වහන්සේ කාලෙන් වැඩ ගන්නවා. නිසා නිතරම රාජරාජ මහා මාත්‍යවරු වට කරගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් වට කරගෙන දෙවියන් බ්‍රහ්මයන් වට කරගෙන උන්වහන්සේ බණ කියනවා. ඒත් උන්වහන්සේට විවේකයක් ඇත්තෙම නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මම මේ විදිහට පිරිසත් එක්ක හිටියට මගේ සමහර ශිෂ්‍යයෝ ඉන්නවා මුළු ජීවිත කාලෙම විවේකයෙන් ඉන්න අය. හැබැයි ඒ කවදාවත් භාගතුන් වහන්සේට අපහදිලා නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කරුණු සහිතව මේ කාරණා ටික දේශනා කරලා තථාගතයන් වහන්සේට තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ සලකන කාරණා පහ පැහැදිලි කළා. එහෙමනම් පින්නතුනි මේ ධර්ම මාර්ගය යන අපට මේක හරිය වැදගත්. මොකද බුදුරජාණන් වහන්සේ කෙරෙහි උන්වහන්සේ වදාළ ඒ ධර්මයේ කෙරෙහි විශේෂයෙන් උන්වහන්සේගේ අවබෝධය කෙරෙහි අපිට ප්‍රසාදයක් තියෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ ශ්‍රාවකයන් මට සලකන කාරණා පහ මම කියලා දෙන්නම් කියලා ඒ සකුළුදායි පරිබ්‍රාජකතුමා ඇතුළු ඒ පිරිවැජියන්ට බුදුරජාණන් වහන්සේ කරුණු පහ මෙන්න මෙහෙම දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ ශිෂ්‍යයන් මට සලකන පළවෙනි කාරණය තමයි අදි සීලය. එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාරනවා මට මගේ ශිෂ්‍යයෝ සලකන පළවෙනි කාරණය ඔය චුට්ටක් වැළඳීමක් නෙවෙයි. ඊට වඩා ගැඹුරු දෙයක්. මට මගේ ශිෂ්‍යයෝ සලකන පළවෙනි කාරණේ තමයි අදි සීලය. සීලය කියන එක නම් අපි දන්නවනේ නේද? සීලය කියලා කියන්නේ කයයි වචනයයි දෙකේ සංවරයට. එතකොට වෙනතුනේ අදි සීලය කියලා කියන්නේ ඒ සීලය හා සමාන සීලවන්තෙක් ලෝකේ නැහැ. අග්‍රගණ්‍ය සීලය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සීලයට සමාන කරන්න පුළුවන් සීලයක් මේ ලෝකේ කාටවත් නැහැ. ඒක හොඳටම ඔප්පු වෙන තැනක් තියෙනවා. දැන් බලන්න උන්වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා කල්පනා කරානේ මට ගුරුවරයෙක් අවශ්‍යයි. ඉතින් ගුරුවරයෙක් ගැන හිතනකොට උන්වහන්සේට ගුරුවරයෙක් හොයන්න බෑනි තුන් ලෝකෙවත්. ඉතින් උන්වහන්සේ මොකද කරේ? එහෙනම් මං අවබෝධ කරගත්ත ධර්මය මම ගුරුවරයා හැටියට තියාගන්නවා. බලන්න එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ සීලයට සමාන කෙනෙක්වත් ඊට වැඩි කෙනෙක්වත් සමාන කෙනෙක්වත් අහලකින්වත් තියන්න පුළුවන් කෙනෙක් ලැබුණේ නැහැ. ඊළඟට සමාධියට සමාන කෙනෙක් වැඩි කෙනෙක් එහෙම කෙනෙක් හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ තමයි උන්වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේම ගුරුවරයා හැටියට තියාගත්තේ.
මෙන්න බලන්න නිහතමානී ශාස්ත්‍රවරයෙකුගේ ස්වභාවය. එතකොට මේකෙන් පැහැදිලි උන්වහන්සේගේ සීලයට සමාන සීලයක් තියෙන කෙනෙක් නැහැ. ඊළඟට මේක ඊටාම හොඳට පැහැදිලි වෙන තැනක් තමයි විනය පිටකය. පින්නතුනි විනය පිටකය ගත්තාම මේ විනය ඉගෙන ගත්තාම බුදුරජාණන් වහන්සේ කවුද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්. ඇත්තට මම මුලින්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශාල ප්‍රසාදයක් ඇති කරගත්තේ විනය පිටකයෙන්. විනය ඉගෙන ගන්නකොට පින්නතුනි පුදුම හිතෙනවා. හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ නොවදාළ දෙයක් නැහැ. දැන් අපි අපේ දැන් මේ ජීවිතය ගත්තාම අපි මේ සිවුර පොරවන විදිය, ඊළඟට මේ සිවුර කපන විදිය, මේ සිවුර මහන විදිය, මේ සිවුරට පඳු ගහන විදිය හැම දෙයක්ම කියලා තියෙනවා. ඊළඟට සිවුරක් වැලට දාන විදිය පවා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඔය විදිහට පින්නතුනේ දානේ වළඳන විදිය, ගමන් වඩින විදිය, ඊළඟට බණ කියන විදිය, වැඩිහිටියන්ට උපස්ථාන කරන විදිය, කුටියක් අතු ගන්න විදිය, ඒ කුටියක ජනිල්ලයක් අරින්න ඕන වෙලාව, වහන්න ඕන වෙලාව, මකුළු දැලක් පවා කඩන විදිය මේ විනය පිටකේ තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. ඇත්තටම නොවදාළ දෙයක් නැහැ. ඉතින් මට මතක් වෙනවා අපි විනය ඉගෙන ගන්න කාලේ එක පොඩි ස්වාමීන් වහන්සේ නමක් දවසක් පන්තියට ඇවිල්ලා කිව්වා හරි පුදුමයිනේ බුදුරජාණන් වහන්සේ මේ හැම දෙයක්ම කියලා තියෙනවානේ. එදා විදුලිය තිබුණේ නැහැ, මේ අන්තර්ජාල පහසුකම් තිබුණේ නැහැ. නමුත් සියලු දේවල් උන්වහන්සේ කියලා තියෙනවා. ඉතින් මේ පොඩි ස්වාමීන් වහන්සේ කිව්වා පුළුවන් නම් ඔබ වහන්සේලාට බුදුරජාණන් වහන්සේ නොවදාළ දෙයක් හොයාගන්න කියලා. ඉතින් හැමෝම දැන් කල්පනා කරා අපි හිතුවා අපි මේක බොහොම පහසු දෙයක් කියලා. ඉතින් මොනවා හරි හොයාගෙන එනවා. නමුත් ඒක කොහෙට හරි සම්බන්ධයි. වස් කාලයක් ගත වුණා. අපේ පන්ති 11 නමක් හිටියා. කිසිම කෙනෙකුට බැරි වුණා බුදුරජාණන් වහන්සේ නොවදාළ දෙයක් හොයාගන්න. හැම දෙයක්ම උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. හැම දෙයක්ම. ඒක විනය පිටකේ ඉගෙන ගත්ත කෙනෙක් දන්නවා. හැම දෙයක්ම මේකේ තියෙනවා. පින්නතුනේ හරියට රටක තියෙන මේ රටක් පාලනය වෙන ප්‍රධාන නීතිමාලාවනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථාවේ හැටියට තමයි රට පාලනය වෙන්නේ. එතකොට පින්නතුනේ කාලයක් යනකොට මේ නීති පරණ වෙනවා. ඒක ස්වභාවයක්නේ. නීති පරණ වෙනකොට නැවත නීති අලුත් කරනවා. ඒකට කියන්නේ ව්‍යවස්ථා සංශෝධනය කරනවා කියලානේ. හැබැයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වන අපට පනවා වදාළ මේ ව්‍යවස්ථාව අවුරුදු දැන් 2500කටත් වැඩි 600 ගානකට කිට්ටු වෙනවා. පින්නතුනේ මේ ව්‍යවස්ථාව මොනම සංශෝධනයකටවත් ලක් වෙලා නැහැ. අන්න ඒකයි පුදුමයි. මොනම සංශෝධනයකට ලක් නොවුනත් කිසිම භික්ෂුවකට රිංගලා යන්න තථාගතයන් වහන්සේ ඉඩක් තියලා නැහැ. ඉතින් එහෙමනම් පින්නතුනට තේරෙනවානේ බුදුරජාණන් වහන්සේ මේ විනය පිටකය දේශනා කිරීම තුළින්ම උන්වහන්සේගේ ආදි සීලයේ පින්නතුනි විද්‍යමාන වෙනවා, පැහැදිලි වෙනවා. ඒ නිසා අපි මේක හොඳට තේරුම් ගන්නට ඕන. එහෙමනම් මේ විනය පිටකය හොඳට ඉගෙන ගත්ත කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ආදි සීලය පිළිබඳව පුදුම හිතෙනවා. පින්නතුනි මේකේ අපි මුලින් පුනා කිව්වා මේකේ නැති දෙයක් නැහැ. දැන් බලන්න දානේ වළඳන විදිහ. තාත්තා කෙනෙක් වගේ ඒකත් කියලා තියෙනවා. චපු චපු කාරකම්. දානේ වළඳනකොට චපු චපු කියන සද්දෙන් වළඳන්න එපා කියනවා. ඊළඟට සුරුසුරු කාරකම්. දැන් අපි පුංචි දරුවන්ට කියනවානේ කැඳ කිරිහෙන් බොනකොට සුරුසුරු කියලා බොන්න එපා කියලා. ඒකත් අපේ බුදු පියාපට කියලා තියෙනවා. හත් නිලේකම්.
දානේ වළඳලා අතලෙව කන්න එපා. පත්ත නිහිල්ලේකම් දානේ වළඳලා පාත්‍රයේව කන්න එපා. සාමසේන හත්තේන පානීය තාලකම් ඉඳුල් ලතින් හැඳිගේ රූප පිගම් කෝ පල්ලන්න එපා. බලන්න හැම දෙයක්ම කියලා තියෙනවා පින්නතුනි, නොකියපු දෙයක් නැහැ. එහෙමනම් මේ විනය පිටකයේ හොඳට ඉගෙන ගත්ත කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ඒ අදි සීලයේ පිළිබඳව පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. එහෙනම් අපේ පින්වත් හැම කෙනෙක්ම මේක හිතට ගන්නට ඕන. අපිත් අපේ බුදුරජාණන් වහන්සේට පහදින්නට ඕන මෙන්න මේ අදි සීලයට. ඒක පළවෙනි කාරණය. ඊළඟට පින්නතුනේ දෙවෙනි කාරණය තමයි සර්වඥතා ඥානය. සර්වඥතා ඥානය ගැන කතා කරනකොට පින්නතුනේ සර්වඥතා ඥානය අපි වගේ කෙනෙකුට ඒ පිළිබඳ විග්‍රහයක් කරන්න හිතන්නවත් බෑ. අපට නෙවෙයි, මාර්ගඵලලාභියෙකුට නෙවෙයි, සාරිපුත්‍ර මහ රහතන් වහන්සේටවත් බෑ. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ඒ තමන් වහන්සේගේ බුදු ගුණ මුළු ජීවිත කාලයම දේශනා කළත් නිමාවටපත් වෙන්නේ නැහැ. එහෙනම් මේ සර්වඥතා ඥානය පිළිබඳව ඇත්තටම අපිට ස්නාමික මාත්‍රයක් තමයි අපිට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේ සර්වඥතා ඥානය ගැන කියනකොට දැන් බලන්න ධම්මපදයේ සරල ගාථාවක් කරන්. ඉතින් මේ ගාථාව හොඳට කියවලා මේකේ අර්ථය හොඳට කියවපුවාම මොන්න තරම් අර්ථයක් තියෙනවද? සෑම බුද්ධ වචනයකම පින්නතුණි සර්වඥතා ඥානය විද්‍යමාන වෙනවා. ඒක කැපී පෙනෙනවා පටිච්චසමුප්පාදයේ තුලින්. දැන් බලන්න පටිච්චසමුප්පාදයේ බුදුරජාණන් වහන්සේ මේ හැම සත්වයකටම මුහුණ පාන්න වන ඒ මරණය පිළිබඳව, ඒ වගේම ව්‍යාධිය පිළිබඳව, ලෙඩ දුක් පිළිබඳව ඉතින් අපිට කරුණු දේශනා කරනවා. තුන්වහන්සේ වදාරනවා ඇයි අපට මේ විදියට මැරෙන්න උනේ, මේ විදියට ලෙඩ වෙන්න උනේ, මේ විදියට අසනීප වෙන්න උනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අපිට මෙහෙම වුණේ ඉපදිච්ච නිසා. ඉපදුන් නැත්තම් අපිට මේ කිසි ප්‍රශ්නයක් නැහැනේ. බලන්න මේක හොයාගත්ත උත්තමයා, මේක අවබෝධ කරගත්ත උත්තමයා. ඉතින් එහෙමනම් ඊළඟට උන්වහන්සේ වදාරන ඇයි අපි ඉපදුනේ? ඉපදුනේ භවය නිසා, විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා. විපාක පිණිස කර්ම සකස් වුනේ මොකක් නිසාද? උපාදානය නිසා. උපාදානය ඇති උනේ නිකන් නෙවෙයි, තෘෂ්ණාව නිසා. එතකොට බලන්න පින්නතුනි මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙන හැටි. තෘෂ්ණාව සකස් වුනේ විඳීම නිසා, වේදනාව නිසා. වේදනාව හැදුනේ මෙන්න මේ ස්පර්ශය නිසා. ස්පර්ශය සකස් වුනේ මේ ආයතන 6 නිසා. ආයතන 6 සකස් වුනේ නාම රූප නිසා. නාම රූප සකස් වුනේ විඥානය නිසා. විඥානය සකස් වුනේ සංස්කාර නිසා. සංස්කාර හැදුනේ අවිද්‍යාව නිසා, මේ අනවබෝධය නිසා. ඉතින් බලන්න මෙන්න මේ ක්‍රියාවලිය, මේ හේතුඵල න්‍යායෙන්ම සර්වඥතා ඥානය අපට ඥානය පිළිබඳව යම් කිසි අදහසක් ඇති කරගන්න පුළුවන්. ඊළඟට බලන්න අපේ මේ ලෝකයේ සිටින සියලුම සත්වයන්ට පහළ වෙන සිත් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. සිතුවිලි දේශනා කරලා තියෙනවා. හැම සත්වයකටම පහළ වෙන්නේ මෙන්න මේ සිතුවිලි 52 කියලා තක්කෙට හරියටම උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් බලන්න මේ කෙනෙකුට පහළ වෙන සිතුවිල්ල පවා දේශනා කරන්න පුළුවන් උත්තමයෙක් තමයි අපේ සර්වඥයන් වහන්සේ. ඒ නිසා පින්නතුනි සර්වඥතා ඥානය පිළිබඳව
කතා කරන්න ගියොත් දැන් ඔය ෂට් අසාධාරණ ඥාන ඊළඟට චුද්දස මහා ඥාන ඊළඟට පින්නතුනි තිසැත්තේ ඥාන සත්සැත්තේ ඥාන ඊළඟට 19 ප්‍රත්‍යක්ෂා ඥාන චතු විශාරද ඥාන මේ සියල්ලම පිළිබඳව කතා කරනකොට පින්නතුනි සර්වඥතා ඥානය පිළිබඳව පුදුම හිතෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මගේ ශ්‍රාවකයෝ ඔය පාංශකූල සිවුරක් පොරවන නිසා නෙවෙයි මට ගරුකාර කරන්නේ සත්කාර කරන්නේ දෙවෙනි කාරණේ තමයි සර්වඥතා ඥානය. තුන්වෙනි කාරණය තමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා අධි ප්‍රඥාව. අධි ප්‍රඥාව කියලා කියන්නේ පින්නතුනි දැන් ඒකත් අර සර්වඥතා ඥානයටම ටිකක් සමානයි. නමුත් එතන විශේෂත්වයක් තියෙනවා. අධි ප්‍රඥාව කියලා කියන්නේ දැන් අපි ගත්තොත් මේ සමාජයේ නොයෙක් වෘත්තිකයන් ඉන්නවා. ගුරුවරු ඉන්නවා, නීතිඥවරු ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා, තව නොයෙක් වෘත්තිකයන් ඉන්නවා. දැන් බලන්න පින්නතුනි මේ වෘත්තිකයන්ට ඒ තමන්ගේ කාර්ය කරන්න පුළුවන් කාලයක් තියෙනවා. දැන් හොඳට උගන්වන ගුරුවරයෙකුට දක්ෂයි උගන්වන්න ළමයින්ට පොනවා වගේ උගන්වනවා. හැබැයි අවුරුදු 75ක් 80ක් ගියාට පස්සේ එයාට අමතකයි. අර වැඩ කරන්න පුළුවන් කාලයක් තියෙනවා. එයාගේ ඥානය බබලෙන කාලයක් තියෙනවා දැනුම. දැන් බලන්න නඩු දිනවන නීතිඥයෙක් ඉන්නවා. හැබැයි අවුරුදු 75ක් 80ක් ගියාට පස්සේ අපි යාට නඩු දෙන්නේ නැහැ. එයාට නඩු දුන්නොත් හොඳට හිටියේ. මොකද එයාගේ නුවණ පිරිහෙනවා. දැන් බලන්න හොඳ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. හොඳට ප්‍රසිද්ධ වෙච්ච වෛද්‍යවරු ඉන්නවා. නමුත් අපිම කියනවා දැන් ඒගොල්ලෝගේ කාලය ඉවරයි කියලා. වයසට යනකොට එයාට සැත්කමක් දෙන්නේ නැහැ. මොකද එයාගේ දැනුම ඥානය පිරිහිලා යනවා. ඒක තමයි ස්වභාවය. දැන් අපිට වුණත් එම අපි දැන් මේ බණ කියනවා. ටිකක් වයසට ගියාට පස්සේ පින්නතුනේ මේ විදිහට බණ කියන්න බෑ. මොකද අපේ ඥානය පිරිහිලා අපේ දැනුම පිරිහිලා යනවා. නමුත් අපට එහෙම වුණාට බුදුරජාණන් වහන්සේට එහෙම වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට එහෙම වෙන්නේ නැත්තේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය පරිහානියකට ලක් වෙන්නේ නැහැ. ඒක පින්නතුනේ ධර්මයේ සඳහන් වන්නේ මෙහෙමයි. සර්වඥන් වහන්සේ අපි හිතමු අවුරුදු 120ක් වයෝවෘද්ධයි. පරමාවිස විඳින කෙනෙක් කියලා අපි හිතමු. සර්වඥන් වහන්සේ දැන් ඇඳට වෙලා වයෝවෘද්ධ සර්වඥන් වහන්සේ ඇඳට වෙලා විවේක ගන්න වෙලාවේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වගේ මහා ප්‍රබල මහරහතන් වහන්සේලා 4 නමක් ඇවිල්ලා එක දිගටම ගැඹුරු ප්‍රශ්න අහනවා. මාස ගාණක් වුණත් එක දිගටම අවුරුදු 100ක් ඇහුවත් බුදුරජාණන් වහන්සේට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒවට උත්තර දෙන්න පුළුවන් කියනවා. කියන්නේ උන්වහන්සේගේ සර්වඥතා ඥානය පරිහානියකට ලක් වෙන්නේ නැහැ. එතකොට බලන්න මෙන්න මේකට තමයි අධි ප්‍රඥාව කියන්නේ. ඉතින් මගේ ශ්‍රාවකයෝ මෙන්න මේ දේ දන්නවා. මං කොච්චර දෙමුත් මං විශාල වයසක්. ඉතින් මම මේ වයෝවෘද්ධ වුණාට සර්වඥතා ඥානය එහෙම දුබල භාවයටපත් වෙන්නේ නැහැ. ඒක එහෙමමයි. ඉතින් මෙන්න මේ විශේෂත්වයේ දැකලා තමයි මගේ ශ්‍රාවකයෝ මට සලකන්නේ. ඔන්න තුන්වෙනි කාරණය. දැන් එතකොට බලන්න පින්නතුල මේවා හොඳට හිතට ගන්න ඕන. අපි මේ ශ්‍රවණය කරන හැම වන පදයකින්ම අපි ප්‍රයෝජන ගන්න ඕන. එහෙනම් අපි සරණ ගිය භාගතුන් වහන්සේ කෙරෙහි උන්වහන්සේගේ අධි සීලය ගැන අපට ලොකු ප්‍රසාදයක් ඇති වෙන්න ඕන. ඒක විනය ඉගෙන ගත්ත කෙනෙකුට නම් નિરાයාසයෙන්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. ඊළඟට සර්වඥතා ඥානය තේරුම් ගන්න නම්
හැකි තාක් දුරට මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. පටිච්ච සමුප්පාදයේ පිළිබඳව, අභිධර්මයේ පිළිබඳව, ඒ වගේම කර්මයේ පිළිබඳව මේවා පිළිබඳව ඉගෙන ගන්නකොට පින්නතුනේ සර්වඥතා ඥානය පිළිබඳව යම් වැටහීමක් ඇති කරගන්න පුළුවන්. එහෙමනම් අපි දෙවනුව අපි සර්වඥතා ඥානය කෙරෙහි පහදින්නට ඕන. ඊළඟට පින්නතුනේ තුන්වෙනි කාරණේ තමයි කිව්වේ අධි ප්‍රඥාව. සාමාන්‍යයෙන් පුජ්‍යලයන්ගේ ප්‍රඥාව වයෝවෘද්ධ වෙනකොට පරිහානියටපත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය එහෙම පරිහානියටපත් වෙන්නේ නැහැ. ඒක තමයි අධි ප්‍රඥා කියලා කිව්වේ. එහෙමනම් හතරවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ ශ්‍රාවකයෝ මට සලකන මට ගරු බුහුමන් කරන හතරවෙනි කාරණේ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා දෙන ආකාරය. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දැන් මේ ස්ථානයේ මේ ධර්මාසනේ බණක් කිව්වනම් ධර්ම දේශනා කළා නම් මේක ශ්‍රවණය කරන හැම දිනාටම අවබෝධ වෙනවා. උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ ඉන්ද්‍රිය පරෝපරිහත්‍යක් ඥාණයෙන් බලලා ආස්‍යානුසේ ඥාණයෙන් බලලා ඒකටනේ බුදු ඇස කියලා කියන්නේ. මේ වගේම බලලා තමයි බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ. එතකොට ඒ සත්වයන්ට දේශනා කරපු දේශනා හොඳට නුවණින් පරිශීලනය කරනකොට තේරෙනවා උන්වහන්සේට මොන තරම් දක්ෂතාවයක් තිබිලා තියෙනවද මේ අන් අයට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා දෙන්න. දැන් බලන්න පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ළඟට ගොවියෙක් ආවොත් තථාගතයන් වහන්සේ ගොවිකම ගැන කතා කරනවා. ගොවිකම ගැන කතා කරලා අන්තිමට ක්‍රමානුකූලව චතුරාර්ය සත්‍යයට එනවා. වෙලෙන්දෙක් ආවොත් වෙලඳාම ගැනයි කතා කරන්නේ. වෙලඳාම ගැන කතා කරලා දන්නේම නැහැ චතුරාර්ය සත්‍යයට එනවා. සංගීතඥෙක් ආවොත් කොච්චර සූත්‍ර දේශනා තියෙනවද? ඉතින් සංගීත භාණ්ඩ පිළිබඳව කතා කරනවා අන්තිමට චතුරාර්ය සත්‍යයට එනවා. ගෝපාලෙක් ආවොත් ගෝපාලකම ගැන කතා කරනවා. දැන් ওই මහා ගෝපාල සූත්‍රය වෙනි සූත්‍ර ගෝපාලකම ගැන කතා කරලා අන්තිමට චතුරාර්ය සත්‍යයට එනවා දන්නෙත් නැහැ. දේශපාලඥෙක් ආවත් ඒත් එහෙමයි. දේශපාලනය ගැන ටිකක් කතා කරනවා අන්තිමට චතුරාර්ය සත්‍යයට එනවා. එහෙමනම් මොන කෙනා ආවත් බුදුරජාණන් වහන්සේ ඒ අය මෙන්න මේ මාර්ගයට යොදවනවා. දැන් බලන්න අපි දන්න හැමෝම දන්න කතාවක් තමයි කිසා ගෞතමියගේ කතාව. මේක හැමෝම දන්නවා. මේක දන්නේ නැති කෙනෙක් නෑ. නමුත් මේක මනෝවිද්‍යාත්මකව අපි කල්පනා කරලා බැලුවොත් බලන්න දැන් මේ අම්මගේ පින්නතුනි දරුවා මැරිච්ච වෙලාවෙ ඉතින් මේ අම්මා බුදුරජාණන් වහන්සේ ළඟට ආවහම බලන්න ඒ තථාගතයන් වහන්සේගේ ක්‍රියාපිළිවෙත උන්වහන්සේ මුලින් මේ ලෙඩා බාරගත්තා. බාර අරගෙන කිව්වා බෙහෙතක් ඕන කියලා. තව ටිකක් කාලය අරගෙන උන්වහන්සේ වදාලා හැබැයි ඒ බෙහෙත් ටික තමයි අබ. ඉතින් ඊළඟට උන්වහන්සේ වදාලා කවුරුත් නොමලගයකින් තමයි මේක ඕන කරන්නේ. එතකොට බලන්න මේ කතාව දන්න නිසා මං ਸਰව සම්පූර්ණම කිව්වේ නෑ. නමුත් මේකෙනි සිද්ධාමය මේකෙනි සිද්ධ වුණේ. ඉතින් දැන් මේ අම්මා අබ හොයාගෙන එන්න යනවා. ඉතින් ගෙවල් 100කට විතර යන්න ඇති. හැබැයි හැම ගෙදරම කවුරු හරි මැරිලා. අන්තිමට මේ අම්මා මොකද කරේ? මේ අම්මට තේරුණා මේ මරණය කියන එක කාටත් පොදු දෙයක්. ඒක කාටවත් වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මේ අම්මා මොකද කරේ? අර මැරිච්ච දරුවා සොහොනට දාලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. මේ වගේ පින්නතුනි කී දෙනෙක් නම්
බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ධර්මය අවබෝධ කරාද? දැන් බලන්න එක තරුණෙක් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුණා බොහෝම ශ්‍රද්ධාවෙන්. දැන් මේ ස්වාමීන් වහන්සේ භාවනා කරනවා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අසුබ කර්මස්ථානයේ මේ ස්වාමීන් වහන්සේට දුන්නා. මාස 4ක් එක දිගටම මේ ස්වාමීන් වහන්සේ අසුබය වෘතු කළා. නමුත් ප්‍රතිඵලයක් නැහැ. ඉතින් දවසක් සරියුත් මහරහතන් වහන්සේට තේරුණා මගේ ගෝලයාට මගේ ශිෂ්‍යයාට කිසි දිනුවක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ආවා. බුදුරජාණන් වහන්සේට මතක් කරා ස්වාමීනි මේ බොහොම සද්ධාවෙන් මහාන විච්ච කෙනෙක්. නමුත් භාවනා කළාට ප්‍රතිඵලයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වා එහෙනම් මේ ශිෂ්‍යයා නවත්තලා යන්නකෝ කියලා. තථාගතයන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට ලස්සන රතු පාට නෙළුම් මලක් මවලා දුන් ඉර්ධියෙන් මවලා දුන්නා. ඉතින් මේ මල දිහා බලාගෙන ඉන්නකෝ මෙච්චරයි කර්මස්ථානේ. දැන් මේ ස්වාමීන් වහන්සේ මේ මල දිහා බලාගෙන ඉන්නකොට උන්වහන්සේට ලෝහිත කසිනේ වැඩුණා. ධ්‍යාන 4ම උපදවිවා. ඒ ධ්‍යාන 4 පාදක කරගෙන ඒ සමාධිය පාදක කරගෙන ඒ ස්වාමීන් වහන්සේ සෞඛ්‍යලසුන් නසා මහා රහත් භාවයට පත් වුණා. හවස් කාලයේ සරියුත් මහරහතන් වහන්සේ ආපුවහම මෙන්න ඔබගේ ශිෂ්‍යයා කියලා බාර දුන්නා. එතකොට බලන්න පින්නතුනි උන්වහන්සේ අර විදිහට මලක් මවලා ඒ මල දිහා බලාගෙන ඉන්න කියලා කිව්වේ උන්වහන්සේ දන්නවා ඒ ස්වාමීන් වහන්සේගේ සසර ස්වභාවය. උන්වහන්සේ දිනු කරලා තියෙන දේවල් පිළිබඳ උන්වහන්සේ දන්නවා. අර අපි මුලින් කිව්වේ තථාගතයන් වහන්සේ බණ කියන්නේ ඉන්ද්‍රිය පරෝපරිහත්ත්‍ය ඥාණයෙන් බලලා. ආසයානුසය ඥාණයෙන් බලලා. ඔය දක්ෂතාවයේ සරියුත් මහරහතන් වහන්සේට නැහැනේ. ඔය දක්ෂතාවයේ තියෙන්නේ ඔය හැකියාව තියෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරමයි. ඉතින් බලන්න දැන් මේ ස්වාමීන් වහන්සේ පිළිබඳ උන්වහන්සේ දැක්කා මේ ස්වාමීන් වහන්සේ ආත්ම ගණනාවක් ආත්ම 500ක් එක දිගටම රන් වැඩ කරන කෙනෙක්. රත්තරන් වැඩ. ඉතින් රත්තරන් උණු කරනකොට අර ලස්සනට මලක් වගේ ඒ විහිදෙනවා. මේක තමයි හිතේ තිබුණේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට ඒක ඒ නිසා බුදුරජාණන් වහන්සේ නෙළුම් මලක් රත්තරන් පාට නෙළුම් මලක් මවලා පෙන්නවා. ඒක දිහා බලාගෙන ඉන්නකොට තමයි උන්වහන්සේට කසිනේ වැඩිලා සමාධිය දියුණු වෙලා යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් උනේ. ඉතින් ඔය විදිහට පින්නතුණි එක එක සත්වයන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවපු විදිහ ගත්තොත් දැන් අඟුලිමාල ස්වාමීන් වහන්සේට බලන්න. උන්වහන්සේ සත්‍ය අවබෝධ කරපු විදිහ. ඉතින් මේ විදිහට එක එක පුජ්‍යලයාට බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කෙරෙවි මහ පුදුම විදිහට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ ශිෂ්‍යයෝ මට සලකන 4වෙනි කාරණේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන ආකාරය. ඊළඟට 5වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව. ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව කියලා කියන්නේ පින්නතුනි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒ කියන්නේ සතර සතිපට්ඨාන, සතර සම්මා ප්‍රධාන, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්නෝක තමයි ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව. මේ ශාසනයේ තියෙන අර මණික්ගල් 37ක් වගේ තියෙන වටිනාම කාරණා 37. දැන් බලන්න සතර සතිපට්ඨාන කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. සතිපට්ඨාන සිහිය පිහිටවීම. කය පිළිබඳව සිහියෙන් ඉන්නවා. ඇයි? අවබෝධ කරගන්න.
වේදනා විඳීම් පිළිබඳව සිහියෙන් ඉන්නවා අවබෝධ කරගන්න. සිත පිළිබඳව සිහියෙන් ඉන්නවා අවබෝධ කරගන්න. නොඑක් ධර්මතා තියෙනවා. ඒ ධර්මතා පිළිබඳව සිහියෙන් ඉන්නවා අවබෝධ කරගන්න. ඔන්න සතර සතිපට්ඨාන. සතර සම්මා ප්‍රධාන කියලා කියන්නේ වීරිය අවස්ථා හතරක්නේ. වීරිය අවස්ථා හතරක්. ඒ කියන්නේ අකුසල යටපත් කරන්න කුසල් උපදවන්න කියලා දෙන ක්‍රම හතර. ඊළඟට සතර ඊර්ධිපාද. ඊර්ධි කියලා කිව්වහම පින්නතුනේ අපි දැන් උඩින් යන ඒවට නොයෙක් දේවල් ඊර්ධි කියන්නේ. මෙතන ඊර්ධි කියලා කියන්නේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන මෙන්න මේ හතරට. බලන්න සෑම පින්කමකට මේ හතර තියෙන්න එපේ. සෑම කුසලයකටම මේ හතර තියෙන්න ඕන. දැන් බලන්න යම් කිසි කුසලයකට භාවනා කරන්න බණ අහන්න ඡන්දයක් තියෙන්න එපේ නේද? ඡන්දය කියන්නේ මොකද්ද? කැමැත්ත. එහෙමනම් ඡන්දයක් තියෙන්න ඕන. ඒක ඊර්ධිපාදයක්. ඊළඟට ඡන්ද චිත්ත. ඊළඟට ඡන්ද විරිය. වීරියක් තියෙන්න ඕන. කැමැත්ත තිබ්බට බෑ. වීරියක් තියෙන්නට ඕන. චිත්ත අදිෂ්ඨානයක් තියෙන්න ඕන. යමක් කරගෙන යන්න අදිෂ්ඨානයක් තියෙන්න ඕන. දැන් පළවෙනි එක ඡන්දේ කැමැත්තක් තියෙන්න ඕනේ. ඊළඟට දෙවෙනි එක චිත්ත අදිෂ්ඨානයක් තියෙන්න ඕන. කැමැත්ත තිබ්බට බෑ මම මේ දේ කරනවා කියන අදිෂ්ඨානයක් තියෙන්න ඕන. ඊළඟට වීරිය. ඒ සඳහා පින්නතුනේ හොඳ වීරියක් තියෙන්නට ඕන. නොපසුබටනා ශක්තියක් ඒ චෛතසික ශක්තිය තියෙන්න ඕන. විරිය චෛතසිකේ. ඊළඟට පින්නතුනේ විමර්ශා නුවණ තියෙන්නට ඕන. ඒක 이르දියක්. එහෙමනම් මෙන්න මේ 이르දිපාද ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව හැටියට බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඊළඟට ඉතින් ඊතුරු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල තියෙන ওই ඉන්ද්‍රිය ධර්ම සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, ඒ වගේම බොජ්ජංග ධර්ම, ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගය මේක තමයි ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව. එහෙමනම් දැන් පින්නතුල්ලා හොඳට හිතට ගන්නට ඕන අපේ බුදුරජාණන් වහන්සේට අපි පහදින්න ඕන කාරණා පහක් බුදුරජාණන් වහන්සේම ශ්‍රී මුඛයෙන් අපට කියලා දෙනවා. මොනවද? අදි සීලය. අද සමාජයේ ගත්තාම පින්නතුනි පහදින්නේ වෙනත් දේවල් වලට. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා තථාගතයන් වහන්සේගේ අවබෝධයටමයි පහදින්න ඕන. එහෙමනම් අදි සීලයට පහදින්න ඕන. ඒ වගේම සර්වඥතා ඥාණයට පහදින්න ඕන. ඒ වගේම අදි ප්‍රඥාවට පහදින්නට ඕන. අදි ප්‍රඥාව කියලා කිව්ව උන්වහන්සේගේ සර්වඥතා ඥාණය පිරෙන්නේ නැහැ. ඊළඟට චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දීපු ආකාරයට. ඉතින් ඔයේක් දේශනා අපට කියවනකොට උන්වහන්සේ ඒ සත්වයන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කාරණා කොච්චර තියෙනවද? ඒවට අපි පහදින්නට ඕන. ඊළඟට මේ වදාළ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මෙන්න මේවටයි අපි පහදින්නට ඕන. ඉතින් මේ ප්‍රසාදය අපට හොඳට තිබුණොත් පින්නතුනි ඊළඟට යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න පුළුවන්. ඊළඟට සිහිනුවන දෙක ඇති කරගන්න පුළුවන්. දැන් මේ ප්‍රසාදේ නැතුව අපට ඇති කරගන්න බෑ. ඊළඟට ඉන්ද්‍රිය සංවරයේ සැබෑම ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න පුළුවන්. ඊළඟට හොඳ සීලවන්තයන් වෙන්නට පුළුවන්. සතිපට්ඨාන වඩන්න පුළුවන්. බොජ්ජංග වැඩෙන්න පුළුවන්. නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. මේ හැම දෙයකම මෙන්න මේ අවංක ප්‍රසාදේ තියෙන්නට ඕන. එහෙමනම් පින්වත් හැම දිනාටම ඒ ප්‍රසාදේ තව තවත් ඇති කරගන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ඒ පවුලේ භාර්යාව, දුවදරුවන්, ලේඩිවරුන්, බෑනාවරුන්, බුනුමුරු මිරිබිරියන් ඇතුළු පවුලේ පින්වත් හැම දිනා තමයි අද මේ දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ. ඒ හැම දිනාටම මේ කුසලයේ උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නාවල පිටිය පල්ලේගම අංක
138 පදිංචිව ඉඳලා මීට තෙමසකට පමණ ප්‍රථමයෙන් අභාව ප්‍රාප්ත වූ විශ්‍රාමික ගුරු උපදේශක RBL පීරකෝන් මහත්මයාට පින් අනුමෝදන් කිරීමේ උදාාර ප්‍රාර්ථනාවෙන් මේ පින්කම සිද්ධ වන්නේ. ඒ නිසා ඒ පින්වත් මහත්මයාට ඒකාන්තයෙන් මේ පින් පෙනේවා. කොයි ලෝකේ හරි ඉඳලා සාදු සාදුකයා මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ උදාාර කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. නිවන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රඥා නාලිකාවේ ගෞරවනීය අනුශාසක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ කුසල් නිවන් පිණිස වේවා කියන පැතුම තියෙනවා. ඒ වගේම අවීචයේ පටන් බවාග්‍රේම දක්වා වෙසෙන සියලු සත්ත්ව ප්‍රජාවට මේ උදාාර කුසල් සැනසෙල්ල පිණිස වේවා කියන පැතුම තියෙනවා. ඉතින් අවසාන වශයෙන් අද මේ පින්කම සිද්ධ කරන පින්වත් වීරකෝන් මහත්මයාගේ පවුලට සම්බන්ධ ඒ නෝනා මහත්මිය දුවා දරුවන් ලේලිවරුන් බෑනාවරුන් හැම දෙනාටම මුළුමුළු විනිබිරියන් මෙලොව වශයෙන් අපලොපද්‍රවාදයක් ඇත්තන් සියල්ල දුරු වේවා. සිත සාන්තිය සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ උදාාර කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ මෝහක්ඛයෝ නිබ්බානං